යෝචේ වස්ස සතන් ජීවේ සත වර්ෂයක් සියක් පසක් යමෙක් ජීවත් වෙනවා දුක්ඛඤ්ඤෝ අසමාහිතෝ සමාහිත හිතක් හික්මුණු හිතක් නැති දඩබ්බල හිතක් ඇති දුක්ඛඤ්ඤෝ ප්‍රඥාවෙන් දුක්පත් වූ දුර්වල වූ එවැනි හිතක් ඇතුව යමෙක් ජීවත් වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකාං ජීවිතං සීයෝ පඤ්ඤාවන්තස්ස කන්දායි ප්‍රඥාවන්තව සීල සමාධි ප්‍රඥා කියන ගුණයන් වඩා වර්ධනය කරගෙන ජීවත් වන එක දවස සීලවතෙහි එක දවස තාමවත් වටින්නේ නැහැ ප්‍රඥාවෙන් තොර වෙලා අසමාහිත හිතක් ඇති කරගෙන ජීවත් වන අවුරුදු 100 කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන ප්‍රඥාව කියන්නේ කුමක්ද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුක්ඛඤ්ඤස්ස. මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට නුවණ ඇති අයට කියන්නේ. නුවණ ඇති කෙනෙක් කියලා කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක් කියලා කියන්නේ එයාට දැනෙනවා මොකද හැම දෙයක්ම හිතට නුවණට දැනෙනවා. මේක පාපතර ක්‍රියාවක්, මේක පුණ්‍යතර ක්‍රියාවක්, මේක පුණ්‍ය කර්මයක්, මේක අකුසල කර්මයක් කියලා එයාට දැනගන්න පුළුවන්. මේක හොඳ දෙයක්, මේක නරක දෙයක් කියලා එයාට දැනගන්න පුළුවන්. එයාට කියනවා ප්‍රඥාවන්තය කියලා. යම් කිසි කරුණක් පැහැදිලි කළා මේ කරුණේ තියෙන ගැඹීරත්වය පැහැදිලි කරගන්න පුළුවන්. එයාට කියනවා ප්‍රඥාවන්තය කියලා. ප්‍රඥා ඇස දැන් අපිට ඇස් ගණනාවක් තියෙනවා. එක ඇස් දෙකක් තමයි මස් ඇස. අපිට මේ වටපිටාව පේන්නේ මස් ඇස් දෙකෙන්. ඊළඟට තියෙනවා මන ඇස. මන ඇසිනුත් අපිට කල්පනා කරන්න පුළුවන්. ඊළඟට තමයි ප්‍රඥාවන්ත ඇස. ප්‍රඥා ඇස. ඒ ප්‍රඥාවන්ත ඇසින් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතයේ තිබෙන මුළු සංසාරෙම මුළු ජීවිතේම කල්පනාකරණය කරගැනීම සකස් කරගැනීම උතුම් හැකියාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ ප්‍රඥාවන්තකම උදා වෙන්න සම්මා දිට්ඨිය උදා වෙන්න තමන්ගේ ජීවිතේ දිහා තමන් බලන්න ඕනේ. නාපරේසං විරෝමානි නපරේසං පත්තාකත. අනිත් අය කියන කරන දේවල් දිහා බලාගෙන ජීවිතේ නාස්ති කරගන්න නැතුව තමන්ගේ සිතුම් පැතුම් කිරුම් පිළිබඳව කල්පනා කරන්න කියලා කියනවා. තමන්ගේ ජීවිතේ පැත්තට හැරිලා. අපි බොහෝ වෙලාවට මේ ඇස් දෙක ලැබිලා තිබ්බට මේ ඇස් දෙකේ කෙනීම හටගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එක එක දේවල් මතක් වුණාට මේ මතකයන් පහළ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. තරහ බොහෝ දෙනාට ගියාට තරහ එන්නේ මොකද කොහොමද තරහක් හිත ඇතුලේ හටගන්නේ කියලා දන්නේ නැහැ. ආශාවල් හටගත්තට ඒ ආශාවල් කොහොමද හටගන්නේ කියලා දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි නොදැනුවත් පිරිසක් එහෙම නැත්නම් අපිට නිසි ප්‍රඥා ගුණයක් නැති පිරිසක් කියලා කියන්නේ. අපිට පුළුවන් නම් අපේ සිතිවිලි වල ස්වභාවය, අපේ ඇසේ ස්වභාවය, අපේ කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ තියෙන ස්වභාව තත්ත්වයන් අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා නම් යාට කියනවා ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන පඤ්ඤාවන්තස්ස. ප්‍රත්‍යක්ෂය උදාහරණයක් කිව්වොත් දිවට රස දැනෙන කෙනෙකුට කැණි රස, පිත්ත රස, කාට රස ආදී වර්ණ ඒ විදිහට රස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රඥාව නුවණ තියෙන කෙනාට හොඳ නරක ක්‍රමානුකූලව මනා ලෙස හඳුනා ගන්න පුළුවන්. එවන් වූ ආකාරයකට දියුණු වන හිතකට උදා වෙනවා සමාහිත හිතක්. සමාහිත හිතක් කියනවා. සමාධිමත් හිතක්, එකඟ වූ හිතක්, කලබල නැති හිතක්, සංසුන් වූ හිතක් ඇති වෙනවා. ඒ සංසුන් හිතක් ඇති කර ගැනීම තුළ තමයි මනුෂ්‍යයන් සැනසෙල්ල තියෙන්නේ. අපි දන්නවා පිළිතුරු දන්නවා ප්‍රසිද්ධිය ලැබපු අය අසහනෙන් ඉන්නවා කියලා කියනවා. බොහෝ ධන සම්පත් තියෙන අය අසහනෙන් ඉන්නවා කියලා කියනවා.
බොහෝ උගත්කම් තියන අය බොහොම අසහනෙන් ජීවත් වෙනවා අපි දැකලා තියෙනවා. සමහරවල් අසහනෙන් ජීවිතේ නැති කර ගන්නවා. එවැනි තත්වයකට පාත්‍ර වන්නේ ඇයි? ප්‍රඥාවන්තකම දුර්වල වුණාම, ජීවිත අවබෝධය අඩු වුණාම, ආවේගශීලීත්වයන් වැඩි වුණාම, ජීවිතය අසමාහිත හිතක් ඇති වුණාම එවැනි විවිධාකාර දෝෂාන්ධකාරී පිටනවා. බෞද්ධ පිරිසක් ඇටියට මෙලව පිළින පමණක් හිතන පිරිසක් නෙමෙයි. පරලෝක ගැන හිතනවා. පරලෝක ගැන හිතන බුදුහාමුදුරුවෝ හොඳම උදාහරණයක් දුන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යමක් ඔබ වපුරන්නේද එයට අනුවම ඔබට ප්‍රතිඵල ගෙන දේ. ඔබ යමක්ද වපුරන්නේ එදී ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ. මුං වපුරුවාම මුං, වී වපුරුවාම වී. ඒ ආදී කොට ඇති උදාහරණයක් ලබා දීලා දෙන්නවා. ඔබ කරන ක්‍රියාව ඔබ පසුපසින් පෙන්නනවා. ඒ නිසා පුළුවන් තරම් හොඳ දේවල් කරන්න, යහපත් දේවල් කරන්න, අනුන් අයහපත කරනවායි කියලා ඒ අයහපත තමාගේ වාසියට හරවා ගන්නේ නැතුව ජීවිතේ පුළුවන් තරම් යහපත් කරගත්තාම යහපත් සිතුවිලි නිසා දියුණු කරවයි කියන ධර්ම කාරණයට අනුව නොදැනුවත්වම ඔවුන්ගේ ජීවිතේ යහපත කරා, දියුණුව කරා, සෞභාග්‍ය කරා ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. නමුත් යම් කෙනෙක් පාපය හරි එවලේ වාසිය සකා හරි එහෙම නැත්නම් ජීවිතේ මොනියම් කාරණයක් හේතු කරගෙන කොටගෙන හරි පාපය වැඩුණොත් ඒ නිසා ජීවිතේ අපිට යම් දවසක ඊට අනුසාරව අනුගතව අපි පසුපසින් ඊට සමාන්තර ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ඇටියට ජීවිතේ පැමිණෙනවා. ඒ නිසා ඔබ ලබන්න කැමති දෙයක් ඔබ අනිත් අයට දෙන්න පරිත්‍යාග කරන්න. ඔබට යමෙක් බොරු කියනකොට ඔබ අකමැති නම් ඔබ අන් අයට බොරු නොකර සිටින්න ඕන, බොරු නොකිය සිටින්න. ඔය ආදී කොට ඇති තමන් උපමා කරගෙන ආත්ම ගවේෂණයකින් යුක්තව යථාර්ථවාදී ජීවිතයක් ගත කරනකොට මිනිසත් බවක් ලැබපු මේ මිනිසයා හොඳ මිනිසෙක් බවට පත් වෙනවා. මනුෂ්‍ය ශරීරයක් ඇතුලේ තිරිසනෙක් වඩන්නේ නැතුව, මනුෂ්‍ය ශරීරයක් ඇතුලේ ප්‍රේතෙක් හදන්නේ නැතුව, මනුෂ්‍ය ශරීරයක් ඇතුලේ යක්ෂයෙක් හදන්නේ නැතුව, මනුෂ්‍ය ශරීරය ඇතුළත හොඳ මිනිසෙක්, මනුෂ්‍ය ශරීරය ඇතුළත හොඳ දෙවියෙක් හදාගන්න පුරුදු වෙන්න ඕන. අපි සමහර වෙලාවට හිතනවා හරි ලොකු කමක් කියලා තරහ ගන්න එක. තරහ ගන්න එක ලොකු කමක් නෙමෙයි. ඒක යක්ෂයා ඉදිරියට ගැනීම. අපි බොහෝ වෙලාවට මේ යක්ෂයා ඉදිරියට ගන්නවා. එයි අපි එක දවසක්වත් රහතන් වහන්සේ කෙනෙක් ඉදිරියට ගන්නේ නැත්තේ. එයි අපි එක දවසක්වත් මිනිසයා දෙවියා ඉස්සරහට ගත්තේ නැත්තේ. එයි අපි එක දවසක්වත් කිව්වේ නැත්තේ මගේ මනුෂ්‍යත්වයේ ගුණය ඉස්සරහට ආවා. මගේ දේවත්වයේ ගුණය ඉස්සරහට ආවා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට අපි කියන්නේ මට යකා අවශ්‍යුණා කියලා කියන්නේ. එයාට අවශ්‍ය ගන්නවා හැමතිස්සෙම. හැබැයි කවදාවත් අර දිව්‍යා මිනිසයා අවශ්‍ය ගන්නේ නැහැ. ඒ නිසා අපේ පිළිතුරුම් අර යක්ෂයෝ ප්‍රේතයෝ ඉස්සරහට අවශ්‍යගෙන ඒක ලොකු දෙයක් කියලා හිතන්න එපා. ඒ මනුෂ්‍යත්වයේ දේවත්වයේ වගේ උතුම් ගුණාංග ඉස්සරහට අවදි කරලා අරගෙන හොඳ මිනිසෙක් බවට පත් වෙන්නයි අනුශාසනා කළේ. අඟුලිමාල නැවති මහා දරුණු මිනිසා එදා බුදු පියාණන් වහන්සේගේ සමයේ යක්ෂයා ආවේශ කරගෙන මහ පව් කළා. බුදුරජාණන් වහන්සේ දුටුවාම ඒ ජීවිතේට ඉදිරියට ගත්තා රහතන් වහන්සේ නම. ඒ නිසා අඟුලිමාල මහ රහතන් වහන්සේ බවට පත් වුණා. ජීවිතේ පුදුමාකාර පෙරලියක් ඇති කරගත්තා. සාමාන්‍ය තත්ත්ව ලෝකේ ගත්තාම කූඩුවක් හදා ගන්නවා, ආහාර පාන ආදී ටික සොයා ගන්නවා, ජීවත් වෙනවා. ඒ සත්තුන්ගේ ආයු කාලය අවසන් වෙනකොට මැරිලා යනවා. මිනිස්සෙකුත් එපමණකින් අතර නොවි ඊට වඩා එහා දෙයක්, ඊට වඩා උසස් වූ ජීවිත අවබෝධයක් කරගන්නටයි මේ දුර්ලභ වූ සම්භව ලැබෙන්නේ. රටකින් රටකට ගියාම වීසා එකක් ලබා දෙනවා. ඔබට අවුරුදු 5ක් මේ රටේ ඉන්න පුළුවන් කියලා.
10ක් ඉන්න පුළුවන් කියලා. ඒ වගේ මේ මනුස්ස ආත්මේ මේ ශ්‍රීලක් දෙරේ අපිට ජීවත් වෙන්න පුළුවන් උපරිම කාලයකට යටත් අවුරුදු 100කට යටත් අපි හැමදෙනාම ජීවත් වෙනවා. ඒ කාලය තුල මා පාරමිතාව කරගත යුත්තේ උතුම් මනුෂ්‍යත්වයේද දේවත්වයේද උතුම් බෝසත්වරු ගත්ත මාර්ග උපදේශයේද කියලා කල්පනා කරලා බලලා හිතේ උපදින ලෝභ, ද්වේෂ, මෝහ කියන වැරදි සිතුවිලි හඳුනාගෙන ඒවා පළවා හැරලා අලෝභ, අද්වේෂ, අමෝහ එහෙම නැත්නම් පරිත්‍යාගශීලී බව, ප්‍රඥාවන්ත බව, අවෛරී භව අපේ තුල වඩා දියුණු කරගෙන ජීවිතේ වඩා සපදායි කරගන්න ඕන. ධම්මං විනානත්ති සුඛානත්තා ධර්මයේ හැරෙන්නට සැපයක් නම් නැත. අපේ පිටුතුන් මේ හැමදෙනාම සැප ලබන්නයි කැමති. බොහෝ දෙනෙක් කියන්නේ සිද්ධාර්ථ කුමාරයා නම් බොහෝ සැප හැරලා වනගත වුණා කියලා. ඒක හරි වැරදි වචනයක්. සිද්ධාර්ථ කුමාරයා වනගත වුණේ බොහෝ සැපක් හැරලා නෙමෙයි බොහෝ දුක්ඛ හැරලා. පින්වතුනි අපි හිතනවා ධනෙ නැති නිසා සමහර වෙලාවට ධනෙ ලැබුණා මේ ඔක්කොම හරියයි කියලා. ඒක පින්වතුනි මහා මිත්‍යාවක් මහා බොරුවක්. මේ මොහොතේ මේ පියවරේ අපගේ නුවණ අවදි කරගත්තොත් නිවැරදි දර්ශනය ගොඩනගා ගත්තොත් ඒ මොහොතේ සැනසෙල්ල තියෙනවා. ඒ සැනසෙල්ලෙන් අපිට පුළුවන්කම තියෙනවා හෙට දවසේ අපිට ජීවත් වෙන්න. ඒ නිසා අනාගතයේ සපවත් කරන්න හැමදාම වර්තමානයේ දුක් විඳින මිනිස්සු වෙනුවට වර්තමානයේ මන මානසික දර්ශනයකින් යුක්තව චිත්ත ප්‍රසාදයකින් යුක්තව සතුටින් ජීවත් වන මිනිස්සු පිරිසක්පත් වෙන්න ඕන. ඒ වර්තමානයේම තමයි හිත දිනට අද දවස බවට පත්වන්නේ. එසේ කල්පනා කරගෙන ජීවිතයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව ධර්ම කියලා කියන්නේ සැපයට කියන තව නමක්. සැප විඳින්නයි සැබෑ සැපේ සොයාගන්නයි ධර්ම තියෙන්නේ. දුක් විඳින්න තමයි මේ ලෝකේ භෞතික දේවල් තියෙන්නේ. භෞතික කාරණා තියෙන්නේ. නමුත් මේ නිවැරදි ආකාරයෙන් සාරංච සාරතෝ යක්වා අසාරංච අසාරතෝ සරුදේ සරු විදියට දකින්න බැරි වීම නිසා අසරුදේ අසරු විදියට දකින්න බැරි වීම නිසා අපි හැමදෙනාටම සිදු වෙලා තියෙනවා අසරු දේවල් සැපයි කියලා සලකන්න සරු දේවල් දුකයි කියලා සලකන්න. එහෙම කල්පනා කරන්නේ නැතුව සරුදේ සරු විදියට දකින්න නිසරුදේ නිසරු විදියට දකින්න උතුම් කෙනෙක් බවට පත් කරගන්න වැඩි හිටියෝ මේ කර්ම දුවනදරු ඥානවන්ත වෙන්න ඕන අවදිමත් වෙන්න ඕන පුළුවන් තරම් පොතපත දහම් පොත කියවන්න ඕන ජීවිතයේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන එළව මෙලව දෙකම සරු කරගන්න ඕන දිනුවා නම් දෙලවම දිනුවාමය කියන ඒ කාව්‍ය පාඨයට අනුව මෙලවත් මනාව හැඩගස්වා ගන්න, දියුණු කරගන්න, සාර්ථක කරගන්න, ඒ වගේම පරලොවත් ද්විචක්කු කියපු ආකාරයට මෙලවත් සාර්ථක කරගෙන පරලොවත් දකින්න. පරලොවට බලයින් පස්සේ සතර අපි සපවත් භාවයෙන් පත් වෙන උතුම් ජීවිත රටාවන් දුරු කරගන්න ඕන, පුරුදු කරගන්න ඕන. අපි හිතමු පරලොවදී අපි ලබන දේ දන්නේ නැති වුණත් පින්තුනි අපි මෙලොවදී කරන යහපත යහපත් චේතනාවෙන් කරන යහපත අපිට ඒකාන්ත වශයෙන් යහපත දනවනවා. ඇමරිකාවේ හිටපු ඒබ්‍රහම් ලින්කන් නැතිතුමා හරි අපූර්ව දෙයක් කිව්වා. එතුමා බෞද්ධයෙක් නෙමෙයි. ඒ උනාට හරි බෞද්ධ ධර්මයට ගැලපෙනවා ඒ වචනේ. එතුමා කිව්වා මම යහපතක් කරන විට දැනෙන්නේ මට යහපතයි. අයහපතක් කරන විට මට දැනෙන්නේ අයහපතයි නපුරයි. එවනම් ඔබ හොඳ වැඩක් කරන හොඳ චේතනාවෙන් හොඳ වැඩක් කරන හැම මොහොතකම ඔබට හොඳ දෙයක් දැනේ. ඔබ චේතනාවෙන් නරක වැඩක් කරන හැම මොහොතකම ඔබේ හිතට නපුරක් දැනේ. ජීවිතයේ ඔය ආකාරයෙන්. ඒ නිසා මල් මාලයක් හදන මිනිස්සෙක් වගේ හොඳ වැඩ ටික ජීවිතේ එකතු වෙනකොට ජීවිතේ ස්වභාවයෙන්ම ඉහළට පැමිණෙනවා. ජීවිතේ සැහැල්ලු වෙනකොට ඉහළට ගමන් කරනවා. මිනිස්සු ගොරෝසු වෙනකොට මේ සමාජික අයිනකට විසි වෙනවා. ඒක විද්‍යාත්මකයි පිටුතුනි. වතුර වීදුරුවක ගල් කැටයක් දැම්මොත් ගල් කැටේ යට පතුලට යනවා. නමුත් පාවඩ දෙයක් සැහැල්ලු දෙයක් පුළුන් ටිකක්
අපි තිබ්බහම ඒ පුළුම් ටික ඉහළ පාවෙනවා. ඒක තමයි ලෝක සත්‍යය. හිත සැහැල්ලු කරගත්තොත්, හිත සහනශීලී කරගත්තොත් එවැනි අයගේ ජීවිත බොහොම උසස් ඵලයකට ඉහළ මට්ටමකට ගොඩ නැගෙන අතර ජීවිත ගුරුසු වුණොත්, පාපයෙන් පිරුණොත් එවැනි ජීවිත පහළට ඇදගෙන යන ස්වභාවයක් මේ ලෝක තුල තියෙනවා. ඒ නිසා අපේ පින්තුන් ධර්මයේ ගැඹුරින් හදාරාගත යුතුයි. අපේ බෞද්ධ ධර්ම පිළිබඳව අපි දන්නේ අල්ප මාත්‍රයකට නොවන බව නිතරම මතක තියාගන්න. නිතරම මතක තියාගන්න. බුදුහාමුදුරු මැරෙනවා, අනිත්‍යයි, මේ ඔක්කොම පිළිකුලයි. එහෙම දෙයක් කියලා මගේ කරපු කෙනෙක් නෙමෙයි. මහා පුදුමාකාරයේ අධ්‍යාත්මික ගුණයක් ලෝකයට අඳුන්වලා දීලා සහනශීලී ජීවිතයක් ගත කරන වැඩපිළිවෙලක් උගන්වපු ශාස්ත්‍රඥ මහත්මේ. අපි කීමද කියන්නේ නිවන් සැප, නිවන් දුක නෙමෙයි. ඒ නිසා නිවන් සැප කොහොමද තනාගන්නේ? නිර්වාණය කොහොමද ගොඩනගාගන්නේ? ඒ නිර්වාණය ගොඩනගා ගන්න තරමටම තමන්ගේ ජීවිතේ දැවීම අඩු වෙනවා. දැවීම කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ නිවීම. නිවීම කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ දැවීම. ඒවනම් අපේ ජීවිත දිහා බලන්න දැන් කොච්චර දැවෙනවද කියලා. ඒ දැවෙන ජීවිතයේ නිවන සොයා ගන්නයි ධර්ම අපිට තියෙන්නේ. ඒ ධර්ම සොයා ගන්න නම් ධර්ම ගැඹුරින් කියවන්න ඕන. ධර්ම ගැඹුරින් නුවණින් හදාරන්න ඕන. ක්‍රමානුකූලව සීලය, අධ්‍යාත්මික සීලය කියලා කියන්නේ තමා භුක්ති විඳින්න අකමැති දෙයක් අනුන්ට ලෝකයට සිදු නොකරනවා කියන ධාවරය, සීලය, ඊළඟට සමාහිත බව, සමාධිය, ඊළඟට ගොඩ නැගෙනවා ප්‍රඥාවන්ත භාවයේ ස්ථානෝචිත ගුණය. ස්ථානෝචිත ගුණය. එවැනි ස්ථානෝචිත ගුණයකින් යුක්තව, හොඳ සීලයකින්, සමාධියකින් යුක්තව ගොඩ නැගෙන ජීවිත ඒකාන්ත වශයෙන්ම ජය ගන්න, ප්‍රසන්න, සැනසෙලිදායක ජීවිත හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. මේ මොහොතේ අපි පින් සිද්ධ වෙන්න නම්, දහම් කුසලයක් ඇති වෙන්න නම් අපි හිතන්න ඕන මෙන්න මේ විදියට මේ දහමට අනුගතව මෙන්න මේ ස්වરૂපයෙන් මගේ ජීවිතේ මම ගොඩනගා ගන්නවා, හදා ගන්නවා. මම වෙනකට වඩා බණ දහමට පොතට මම නැඹුරු වෙනවා. මා නොදන්න ධර්ම කාරණයක් නිතරම අඳුන ගන්න, තේරුම් ගන්න මම දෙලදරනවා, කල්පනා කරනවා කියලා කල්පනා කරන්න ඕනේ. එවැනි කල්පනාවකින් ජීවත් වෙනවා නම් එයා දහමට නැඹුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. යහපත් සිතින් කුරුල්ලෙකුට බත්තර ටිකක් දෙන තැනින් ආරම්භ කරලා වැඩිහිටියන්ට ගරු කරන, මව්පියන්ට ගරු කරන, මව්පියන්ට සලකන, මව්පියන්ගේ යහපත් ක්‍රියාවන් අනුගමනය කරන උත්තම චරිත බවට පත් කර ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයට ලැබෙන ආභාග්‍යය. බ්‍රහ්මාදී මාතා පිතරෝ දරුවන්ට පින් සිද්ධ කරගන්න ඉන්න හොඳම බ්‍රහ්මය දෙන්න පින්කෙට අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තගේ දෙන්නගෙන් තුරුණුවන් සරණයි මගේ පුතාට මගේ දුවට කියලා කියනවා වගේ මේ ලෝකේ කවුරු කිව්වත් එච්චර ශක්තියක්, එච්චර බලයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තගෙන් නිසි නිවැරදි ආශිර්වාදය ලබා ගන්න, නිවැරදි ශාන්තිය ලබා ගන්න අපේ වැඩිහිටි දරුවෝ, තරුණ දරුවෝ කල්පනා කරන්න ඕන. ඒ ඇත්තන්ගේ හිත්වලට සතුටක් ගෙනල්ලා දෙන්න. ඒ ඇත්ත දිහා බලලා විශේෂයෙන් මව්පියන්ගේ තියෙන එකම බලාපොරොත්තුව ඒ ඇත්තන්ට වඩා ඉහළට ගිහිල්ලා ඒ ඇත්තන්ටත් ලොකු ආදර්ශයක් දීලා ඉහළට වෙලා වැඩෙනවා නම්, විදුරනවා නම් ඒ මව්පියන්ට කරන වෙන සත්කාරයක් නැහැ. ඒක තමයි සත්කාරය. අන්න එවැනි ජීවිත බවට පත් කරගන්න මේ දරුවෝ හැම කෙනෙක්ම සූදානම් වෙන්න ඕන. තමන්ගේ මව්පියන්ගේ ඇස්වලින් සතුටු කබලක් ගන්න ඕන. හොඳ දරුවෙක් කියලා, හොඳ පුතෙක්, හොඳ දුවෙක් කියලා. අන්නේ මට්ටමට ගත්තාම තමන් මෙලොවට පිළිකලාට, හැදුවට, වැඩුවට, අධ්‍යාපනය ලබා දුන්නට ණය ගෙවුවා බවට පත් වෙනවා. හැබැයි ජීවිතයේ සුළු කාලයයි මේ සියල්ලම කරන්න තියෙන සුළු කාලයයි. අපි මේ 2050 වසර ඉක්මවන්න කලින් සමහර වෙලාවට මේ 2100 කියන කැලෙන්ඩරේ දකින්න මෙතන ඉන්න අපි කිසිවෙක් නොසිටින්න පුළුවන්. කිසිවෙක්ම නොසිටින්න පුළුවන්. 2100 ලියන කැලෙන්ඩරේ කාර් එක, බස් එක, ගුවන් යානය,
දකින්න අපි කවුරුත් නැහැ. ඒ මෙහා මේ ඔක්කොම මේ දාලා යනවා. ඉතින් ඒ ජීවිතෙත් ඇයි මේ අපි මානසික ව්‍යාකූලත්වයක් ඉදමට කඩමට අරකට මේකට පුංචි දේවල් වලට ඇයි අපි හදාගන්නේ? ඇයි අපි හිතේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පතුරව ගන්න කියලා තමන්ගෙන්ම තමන් අහන්න ඕනේ. තමන්ම තමන් රැක ගන්න ඕන. කොහොමද කර්මයේ වෙතු සූත්‍රයේ කිව්වේ? ඒක බුද්ධමනුරක්කේ. එක පුතෙක් ඇති අම්මා කෙනෙක් ඒ පුතා හොඳින් බලා ගන්නවා වගේ තමන්ගේ හිත හොඳින් රැක ගන්න. තමන්ගේ හිතට අවවාද කරන්න. තමන්ගේ හිතත් එක්ක තමන් කතා කරන්න. තමන්ගේ හිතත් එක්ක තමන් සාකච්ඡා කරන්න. අකුසලයේ බලවා හරින්න. මගේ හිතට මේක ගැලපෙන්නේ නැහැ. මේක මුසුදුසු දෙයක්. මගේ හිතේ වඩිය යුතු, දියුණු කළ යුතු සිතුවිලි මේවයි. මගේ හිතේ දුරු කළ යුතු, ඈත් කළ යුතු සිතුවිලි මේකයි. මේවයි ප්‍රතිඵල මේකයි. මේ ක්‍රියාවේ ප්‍රතිඵල මේකයි. ඒක තමයි කර්මය හා ප්‍රතිඵලය කියන්නේ. කර්ම විපාක කියන්නේ ඒකයි. ඒ නිසා අපි වැඩිහිටියය දරුවෝ හැම මොහොතකම වචන පිට කරන්න කලින් ප්‍රතිඵලය දකින්න ඕනේ. එතකොට වැරද්දක් සිදු වෙන වචන පිට කරන්නේ නැහැ. සිතුවිල්ලක් අඩගන්න කලින් ඒ සිතුවිල්ලේ ප්‍රතිඵලය දකින්න ඕනේ. එතකොට ඒ ක්‍රියාවලිය කරන්නේ නැහැ. ඒ වගේම ක්‍රියාවක් කරන්න කලින් මේ ක්‍රියාවේ ප්‍රතිඵලය මේකයි කියලා යාට දකින්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒකට කියනවා ප්‍රඥාවන්ත භාවය. දූරදර්ශී භාවය. එවැනි අයට පුළුවන්කම තියෙනවා මේ සමාජය, ලෝකය, මුළු මහත් ලෝකයේම ජය ගැනීමේ හැකියාව තියෙනවා. වාසනාවන්ත ගුණය තියෙනවා. ඒ නිසා උතුම්ම මිනිසක් බවක් ලැබලා ඉන්න අපි හැමදෙනාම මේ මහ පොළොවේ පස් වෙන බව කල්පනා කරගෙන අපේ ඥාතීන් බුදුන් මිත්තන් වැඩිහිටි මෞපියෝ ආශිර්වාදයෙන් අපෙන් ඈත් වුණා වගේ අපේ මේ ජීවිතය දාලා යනවා නේද කියලා කල්පනා කරගෙන ගුණවත්කම හොදලා දියුණු කරගන්න, ධනවත්කම හොදලා දියුණු කරගන්න, නැනවත්කම හොදලා දියුණු කරගන්න. ගහක් වුණාම ඒ ගහේ හොඳ එළියක් තියෙන්න ඕන, හොඳ ශක්තිමත් ගසක් වෙන්න ඕන. ඒක හොඳ ධනවත්කම කියන්නේ ඒකට. ඒ නිකම්ම ගහක් වුණාට මිනිස්සු ඒ ගහ අගය කරන්නේ ඒ ගහේ ලස්සනට පොළ පිළිලා තියෙන්න ඕන. ඒ නිකම්ම නිකන් ගහක් පොළ පිළිලා තිබුණට වැඩන්නේ පළදහයි විදියට ඒ ගසේ හොඳ ගෙඩි පළතුරු හැදෙන්න ඕන. පළදායි ගෙඩි හැදෙන්න ඕන. එතකොට තමයි ගහ ළඟට කවුරුත් නම් වෙන්නේ. දැන් හාමුදුරු කෙනෙක් හැටියට හොඳ ගහක් කියලා හොඳ මල් පිටිලා හොඳ පළතුරු ඇති වෙනකොට ඥාතිත් ලං වෙනවා, සමාජයත් ලං වෙනවා, මුළුමහත් ලෝකයේ මේ ගහේ සේවනට එනවා. ඒක ඉබේට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා තමන් හොඳ ශක්තිමත් ගහක්, හොඳ පොළ අකුපතර තියෙන ගහක්, හොඳට මල් පළ තියෙන ගහක් බවට පත් වෙනකොට ඒ ගහේ සේවනට, ඒ ගහේ ලස්සනට කවුරුත් ආස කරනවා. ඒ වගේ අපේ පිළිතුරුන් අපේ දුවදරුවෝ හැම කෙනෙක්ම නිකම්ම නිකන් ගහක් නෙමෙයි, ගුණවත්කමින් පිරුණු ගහක්, නැනවත්කමින් පිරුණු ගහක්, ධනවත්කමින් පිරුණු ගහක්. මේවා සියල්ලම එකට සමගාමීව ඉස්සරහට ගෙනියනකොට ඒ ජීවිතේ පහළට වැටෙන්නේ නැහැ. ඉස්සරහටමයි යන්නේ. නරක සිතුවිල්ලෙන්, කපටි සිතුවිල්ලෙන්, වංචා සිතුවිල්ලෙන් තියෙන පියවර ජීවිතේ මුලා කරන සුළුයි. ධාර්මික සිතින්, යහපත් සිතින්, දැහැමිකින් තියෙන පියවර කොතරම් කටුක මාවතක් තුනක් ගෙවලා අවසානයේ මහා ශේම භූමියකට, මහා සැනසෙල්ලකට, මහා ජයග්‍රහණයකට ජීවිතේ පත් කරනවා. මේවා පිළිබඳව කල්පනා කරලා තමන්ගේ ජීවිතේ තමන් ලබපු අත්දැකීම් පිළිබඳව කල්පනා කරලා නිතරම ලෝකයේ පිළිබඳව, සසර පිළිබඳව තේරුම් අරගෙන ජීවිතේ කලකිරීම දුරලන මේ ලෝකයේ තිබෙන යථාර්ථත්වයේ තේරුම් අරගෙන අපිට බොහෝ වෙලාවට කලකිරීම නැති වෙන්නේ නැහැ. කැමති දේ නොලැබීම කලකිරීමයි. ඒ ජීවිතේ බොහෝ දෙනෙක් සියදිවි හානි කරගන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි, කැමති දේ නොලැබීම. පතපු දේ නොලැබීම, සිතපු දේ සිදු නොවීම. අටලෝදහම මිනිසුන්ට පොදු දෙයක් ලාභෝ වලාභෝ අයසෝ යසෝ නින්දා ප්‍රශංසාත සුඛං දුක්ඛං. මේවට අපි හැමදාම ශක්තිමත්ව ඉන්න ඕන හොඳ ඔරුවක් වගේ. මූදේ හැමදාම රැලි තියෙනවා. ඒවට ඔරුවක් හදා ගන්නවා මනසේ ඔරොත්තු දෙන. ඒ වගේ ජීවිතය කියන්නේ සංසාර සාගරය කියලා කියන්නේ. ඒ සාගරේ කඩයන ඔරුව තමන්ගේ හිත, තමන්ගේ නුවණ, ඒ මනන් මේ සමාජයේ පැමිණෙන ගැටලු, ප්‍රශ්න, විවිධ දේවල් වලට
මනාව පිළිතුරු ලබා දීලා මනාව ඒවට මුහුණ දීලා ජීවිතේ ජය ගන්න පැත්තට පියවර තියන්න ඕන. සමහර අය ක්‍රියා කරනවා ඒකෙන් ලැබෙන්නේ ජයද පරාජයද කියලා දන්නේ නැතුව. එහෙම පියවර තමන්න හොඳ නැහැ. හැමතිස්සෙම වචනේ ප්‍රතිඵලය දැකලා වචන කතා කරන්න, ක්‍රියාවේ ප්‍රතිඵලය දැකලා ක්‍රියා කරන්න, සිතවිලියේ ප්‍රතිඵලය දැකලා සිතවිලි ක්‍රියාත්මක කරන්න. අකුසලයට, පාපයට තමන්ට අහිතක් වෙන, අනුන්ට අහිතක් වෙන ඕනම දෙයක් පාපයක්. තමන්ට අහිතක් වෙනවා නම් අනුන්ට අහිතක් වෙනවා. ඒ නැත්නම් දෙදෙනාටම අහිතක් වෙනවා නම් ඒක පාපයක්. එවැනි දේවල් සිදු නොකරන්නට ජීවිතේ අදිෂ්ඨාන කරගෙන අනුන්ට හිතක් අත්තදිතං කත්තබ්බං තමන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්න. පරහිතං කත්තබ්බං අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්න. ඒ ජීවිතයක් වෙනවා. යහපත කියන්නේ සැබවින්ම යහපත වෙන්න ඕන. ජීවිතය අතහාර්ථවාදීවම ඒ මිනිස්යාගේ ජීවිතය සැනසෙලිදායක තත්ත්වයට පත් කරන, වාසනාවන්තකමට පත් කරන, එක්කෝ යාගේ ධනවත්කමින් යා දියුණු වෙන්න උදව් කරන්න. එක්කෝ යාගේ නැනවත්කමින් දියුණු වෙන්න උදව් කරන්න. දැන් මම කාට පහන් පොත් ගෙනල්ලා දුන්නා මේ අත්තන්ට. ඒ උදව්ව නැනවත්කමින් ධර්මඥානෙ දියුණු වෙන්න කරන උදව්ව. ඒ වගේම මේ බණ දහම් කියන ගුණවත්කමින් දියුණු වෙන්න උදව්ව. ඒ වගේම ධර්මාන්නේ මනාලෙස හරියම්ම කරන්න, මනාලෙස ඉතුරු පහදු කරගන්න, මනාලෙස ඒවා වේදන් කරන්න උගන්වනකොට ඒක ධනවත්කමට ලොකු උදව්වක්. ඒ නිසා කරන උදව්ව ගුණවත්කම දියුණු වෙන්න, එහෙම නැත්නම් ධනවත්කම දියුණු වෙන්න, එහෙමත් නැත්නම් නැනවත්කම දියුණු වෙන්න කරන උදව්වක් වෙන්න ඕන. දැන් දරුවෝ ඉස්කෝලේ යවලා, පන්ති යවලා අම්මා තාත්තා කරන්නේ නැනවත්කම දියුණු කරගන්න උදව්වක්. ඒ තුලින් ඒ දරුවෝ ඒවා මනාව අඳුනගෙන මේ අම්මලා තාත්තලා විඳින කැපවීම කල්පනා කරලා බලලා ඒවල මම ඇත්තෝන්ගේ මුවින් ප්‍රශංසා ලබන්න, ණය නෑ පුතේ කියලා අහගන්න මම සෑහෙන ධෛර්යය ගන්නවා කියලා අදිස්ථාන කරගන්න ඕන. ජීවිතයේ ඕනම කෙනෙක්ගේ විවිධ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඒක මනුස්ස ගතිය. ඒවට මනාලෙස මුහුණ දෙන ජීවිතේ තමයි සාර්ථකත්වයේ කරන්නේ. සිද්ධාර්ථ කුමාරයා තව විවිධ අවස්ථාවන් වල විවිධ ගුරුවරුන් හමුයි විවිධ අපහසුතාවයන් විඳලා තමයි අවස්ථාවේ නිවන් මඟ හොයාගත්තේ. එමනම් අප්‍රමාණ දෘෂ්ටිකෝයේ සිද්ධාර්ථ කුමාරයාගේ ගමන් මඟ නිකම්ම කියලා උන්වහන්සේ බින්නෝ පෑන්නේ. උන්වහන්සේ අපිට අනුබුදු කෙනෙක් වෙන්න, මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න, හොඳ ගුණවත් කෙනෙක්, සිල්වත් කෙනෙක්, දැහැමි කෙනෙක් වෙන්න බුදුමඟ ගමන් කරන්න උන්වහන්සේ මනාව අපිට ආරාධනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවන්ට කරන ගෞරවය තමයි අපි මනා ප්‍රඥාවෙන් යුක්තව, මනා හොඳ දැහැමි ගුණානුවලින් යුක්තව ජීවත් වන ජීවිතය. එන්නතේ මලින් පොදන එක ගොඩාක් වටිනවා. ඒකම අපේ ජීවිතේ ගුණයෙන් පුදා ගන්න ඕන. ගුණයෙන් පුදනවා කියන්නේ අනුන්ට ඉරිසියා කරන්නේ, වෛර කරන්නේ, කේන්ති ගන්නෑ. නිතරම ණයා වගේ කිපිලා ඉන්නේ. ඒ වගේ අය තමයි ගුණවත් අය කියන්නේ. කාගේද ගුණ ගොඩක් බලාගෙන ඒකට දැනගෙන ඉන්න මිනිස්සු යක්ෂයෝ. මල් වත්තක උනත් කුණු ගොඩක් හොයාගෙන යනවා. මොන ආම්දුරගේ ජීවිතේට කුණු ගොඩක් තියෙනවා කියලා හොයනවා. එහෙම වැඩක් නැහැ. කුණු ගොඩක උනත් මල් ගහක් හොයාගෙන ගිහිල්ලා ඒ මල් ගහේ වහන්න බලන්න ඕන. දැන් මල් වත්තේ උනත් නෙලවැස්සෙන් නම් හොයාගෙන යන්නේ කුණු ගොඩ කොහෙද තියෙන්නේ? වැරද්ද කොහෙද තියෙන්නේ කියලා. නමුත් සමනලෙක් නම් කුණු ගොඩක උනත් එයා හොයාගෙන යනවා මල් ගහක් කොහෙද තියෙන්නේ, හොඳ දෙයක් තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේ මේ සමාජය තුළ හොඳ දේ දකින්න, හොඳ දේ තුළ පරිපරණය කරන්න, හොඳ දේ භාවිතා කරන්න. සවලකින් රත්තරන් ගණන් දැම්මොත් ඒ සවල ගෑගෙන රත්තරන්. සවලකින් අපිරිසුදු දේවල් කුණු ගොඩවල් අරන් දැම්මොත් ඒ සවලේ ගෑවෙන්නේ කුණු ගොඩවල්. ඒ නිසා අපේ මනසින් වැරදි පැත්ත ගැන කල්පනා කර වැරදි දේට දැනගෙන වැරදි දේවල් ගැන විවේචනය කර සිටියොත් අපේ ඔළුවේ කැවරෙන්නේ අර වැරදි දේවල් කුණු ගොඩවල්. ඒ වගේ හොඳ පැත්ත පිළිබඳව, හොඳ දහම පිළිබඳව, හොඳ යහගුණ පිළිබඳව අපි කල්පනා කරොත් අනේ යක්කගේ ජීවිතය අර වස්තරම් තැවෙන්නේ, යහපත් දේවල් තැවෙන්නේ. ඒ නිසා අපේ මනසේ අපි පරිහරණය කරගන්න ඕන. භාවිතා කරන්න ඕන සුභාසිත දේවල්, යහපත් දේවල්. අන්න එවැනි දේවල් tempat කරගන්නවා නම්
තමන් ජීවිතේ සපෝට් වෙනවා. සපෝට් කරගන්නයි ධර්මයේ තියෙන්නේ. ධම්මං විනාති සුඛානත්තා. ධර්මයේ ඇරෙන්නට වෙන සැපයක් නෑ ලබන්න වෙන ජීවිතේ. ධර්මයි සැලසීම පිණිස පවතින්නේ. ඒ නිසා තුනේ අපි මහන්සි වෙන්නේ අපේ ජීවිතේ කුමකටද කියලා නැවත නැවතත් බලන්න. මේ ජීවත් වෙන මේ ජීවන රටාවේ මේ කාල ජීවත් වෙන ජීවිත රටාවේ අවසාන ප්‍රතිඵලය තුල අපි පූර්ණත්වයකටපත් වෙන සම්පූර්ණයෙන් අපි සතුට වෙන ජීවිතයක් අපිට තියෙනවද? අද දවසේ මට ලැබුණොත් මේ මොහොතේ නේද සතුටින් කියලා බලන්න. සන්තෝෂයෙන් බලන්න. හොඳ දෙහැමි කෙනෙකුට හොඳ යහපත් කෙනෙකුට බොහෝම සතුටින් බොහෝම ප්‍රීතියෙන් ජීවිතේ සම්පූර්ණ පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි තමන්ගේ ජීවිතේ පුරාම සතුට රැඳිලා තිබුණු නිසා. සතුට රැඳෙන්නේ දහම නිසා පිළිතුරුනේ. සතුට රඳව ගන්න පුළුවන්කම තියෙන දහම පමණයි. මුදලට පුළුවන්කම, නිවේද ප්‍රසිද්ධියට ධනවත්කමට මේව රඳව ගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා දහමට යොමු වීම, වැඩිපුර බණ දහම් වහන්න යොමු වීම, වැඩිපුර ධර්මයේ ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරගන්න ඕන. කවුරු මොනවා කිව්වත් අතුම් තියනවා කඩේ ඕන තරම්. තමන්ට ගැළපෙන ඇඳුම තමන් තෝර ගන්නවා. ඒ වගේ සමාජයේ ලොකු දේවල් තිබුණත් ධර්ම මොනතරම් තිබ්බත් ඒ දහම සමාජ ජීවිතයට ගලප ගන්න පුළුවන් තරමේ ගලප ගන්න ඕන. අත්තරන් පොඩි කැබැල්ලක්වත් අපි ඉවතට දාන්නේ නැහැ. මේක වැඩක් නෑ කියලා. අඟුරු කැලිය අපි ඉවතට දානවා. ඒ වගේ ජීවිතේ හොඳ දේවල් ටික ටික එකතු කරගන්න ජීවිතේ වාසනාවන්ත කරගන්න. ඉතින් මේ පුණ්‍ය කර්මය ජීවිතයේ හොඳ දෙයක් එකතු කරගන්න කරපු වැඩක්. කොළඹ ප්‍රදේශයේ ඉඳලා මේට වඩමවාගෙන බණ ටිකක් අහන්න ඕන කියලා කල්පනා කරලා බොහොම ශ්‍රද්ධාවෙන් දානමාන විලප්පසාදිය ස්වාමීන් වහන්සේලාට පූජා කරලා ඒවා අපි බොහොම ආගය කරනවා කටයුතු කරලා ඒ වගේම හෙට දිනේ ඒ ස්වාමීන් වහන්සේලාට අපි ගෞරවයෙන් දම්පින්කම් පවත්වනවා ඒ වගේම ඥාති ගුණයක් අගයලා ඒ පියාණන් වහන්සේගේ බලගමගේ ඒ සෝමපාල පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පරිලෝක ගොස් ඇති සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පවුලේ ඉන්න සියලුම දියණිවරුන්ට දරුවන්ට මේ මොහොතේ සහභාගී වෙච්ච සියලුම පිරිසට මාගේ තාත්තා ඇතුළු ඒ වගේම අනිකුත් සියලුම ඥාති වර්ගයාට පවුලේ ඥාතීත්ව වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ඔයන්ටගේ ජීවිත වඩා වාසනාවන්ත කරගන්න, වඩා දෙහිමි කරගන්න. මේ දෙටි වචන ටික උනා ජීවිතයට ගත්තනම් තමයි වැදගත්. නැගිට ගමන් දිවට හැලුවොත් පාඩු වෙන්නේ මට නෙමෙයි. තමන්ගේ පවුන් ගානක් වටින මාළේ බිම දහලා වැටෙනවා නැගිට්ට වගේ. ඒ නිසා මේ කියපු වචන ටික ජීවිතයට හොඳ ආභරණයක්. ජීවිතයට හොඳ වටිනා බලයක්. හොඳ නැණිකක් කියලා කල්පනා කරලා ඒකත් අරගෙනම නැතිදලා ඒක හැමදාම කරේ ඉල්ලගෙන ඔළුවේ ඉල්ලගෙන හිතේ ඉල්ලගෙන ජීවත් වෙනවා. ඒක අවශ්‍ය දැනදී පිළිතුරු ජීවිතයේ ක්‍රමානුකූලව එකතු කරගන්නවා ඇති. ඒ එකතු කර ගැනීමෙන් පිළිතුරුගේ ජීවිත වඩා වාසනාවන්ත සපෝට්වන්ත කරගන්න පුළුවන්. අසුළු මොහොතක් භාවනාවේ පිටසමුත් කරගමු. හැමදෙනාම භාවනාත්මක ඉරියව්වකට එන්න. ඔය ඉන්න විදියට රැස් එක පියාගෙන ඔය විදියටම සංසුන්ව හිත පියාගෙන බලන්න අපි මේ හිතට කියමු මගේ හිතට කිසිම සිතුවිල්ලක් පහළ නොවේවා. මගේ හිතට කිසිම සිතුවිල්ලක් පහළ නොවේවා කියලා බලමු සිතුවිලි පහළ නොවී ඉන්න පුළුවන් කියලා අපි ටික වෙලාවක්. තමන්ම අදිස්ථානය කරන්න මගේ හිතට කිසිම සිතුවිල්ලක් පහළ නොවේවා.
මගේ සිතේ වෛරසිත පහළ නොවේවා අදිෂ්ඨාන කරන්න මගේ සිතේ තරහසිත පහළ නොවේවා මගේ ජීවිතේ යක්ෂ ගති තරහ යන ගති තියෙනවා නම් ඒවා දුරු වේවා මගේ හිතේ දැඩි ලෝභ ගති තණ්හා ගති තියෙනවා නම් දුරු වේවා එහෙම හිතින් හිතන්න මගේ හිතේ ලෝභ ගති ප්‍රේත ගති තියෙනවා නම් දුරු වේවා මගේ ජීවිතේ නොදැනුවත්කම් අනවබෝධයක් තියෙනවා නම් ඒවා දුරු වී අවබෝධය කොට නැගේවා මම දෙහැමි කෙනෙක් එහෙම හිතන්න මම දෙහැමි කෙනෙක් මම යහපත් කෙනෙක් මම සිල්වත් කෙනෙක් මම ගුණවත් කෙනෙක් මම ශ්‍රේෂ්ඨ කෙනෙක් මම ජීවිතේ ජය ගන්නා කෙනෙක් යහපතට ලැබුණු වෙන කෙනෙක් උතුම් මානසික ගුණයන් මනුෂ්‍ය ගුණාංග දියුණු කරන කෙනෙක් උතුම් දේව ගුණයන් යහ ගුණයන් දියුණු කරන කෙනෙක් මා හොඳ ගුණවත් කෙනෙක් මා හොඳ ධනවත් කෙනෙක් මා හොඳ නැනවත් කෙනෙක් මාමෙන් සියලු සත්වයෝ ගුණවත් වෙත්වා නැනවත් වෙත්වා ධනවත් වෙත්වා සැපවත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු 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 අපි ඔය විදිහ අනිෂ්ඨානයක් කරනවා නම් හැම දවසකම හැම උදෑසනකම ජීවිතේ යම් ශක්තියක් තමන්ගේ ජීවිතේ ජයග්‍රහණයට ලොකු පිටුවහලක් ලොකු බලයක් කරගන්න පුළුවන් ඒසොර ඒ අනිෂ්ඨානය කරන්න පුරුදු වෙන්න දැන් අපිට වෙලාවක් කල්පනා කරලා මගේ හිතට කිසිම සිතුවිල්ලක් පහළ නොවේවා කියලා ඉන්න බෑ ඒකට හේතුව පිළිසුනේ ඥාතිවරුනි අපේ හිත අපිට අයිති නෑ අපේ හිත අයිති අර ද්වේෂය කියන යක්ෂයාට ලෝභය කියන ප්‍රේතයාට මෝහය කියන අනවබෝධයට තමයි ජීවිතය අයිති ඒ නිසා තමයි අපිට ඕන විදිහට අපේ හිත පවත්වන්න බැරි නිතරම අපේ හිත එක පැත්තකින් ඇවිල්ලා අර යක්ෂයා අදිනවා තරහව තව පැත්තකින් ඇවිල්ලා ලෝභසිත අදිනවා තව පැත්තකින් අනවබෝධයේ විපරිත භාවය කලබලකම අපේ හිත ඇති වෙනවා ඇයි අපිට ආйти නැත්තේ අපේ හිත ඇයි අපිට ආйти නැත්තේ අපේ ජීවිතය කල්පනා කරලා බලන්න ඔබ මම කියලා හිතාගෙන හිටියට ඔබ කැමති විදියට එක මිනිත්තු 10ක් තියාගන්න බැරි හිත ඔබේ ළඟ ඔබ තියාගෙන ඉන්නේ එහෙනම් ඊට පස්සේ හිතේ පහළ වෙන සිතුවිලි හිතේ පහළ වෙන තරහව හිතේ පහළ වෙන ලෝභය ගැන ද්වේෂය ගැන දෙවරක් හිතන්න ඕන තුන්වරක් හිතන්න ඕන හිතේ ඇති වෙනකොට සතුට බොහොම ප්‍රඥාවෙන් ඒ විදිහට දරා ගන්න ඕන හිතේ ඇති වෙනකොට දුක කනස්සල්ල ශෝකය කලකිරීම බොහොම ප්‍රඥාවන්තව නුවණින් ඒක දරා ගන්න ඕන ජීවිතයේ කීර්තිය සමග හැදෙනවා අපකීර්තිය ජීවිතේ ලාභය සමග හැදෙනවා අලාභය ජීවිතේ සැප සමග ජීවිතේ දුක ලැබෙනවා ජීවිතේ පූර්ණත්වයට පත් කරනු ලබන්නේ පමණයි ඒ ජීවිතේ පූර්ණත්වයට පත් කරන්න විවාහයකට දරුවන්ට ධනයට සමාජයට ලෝකයට කිසිම වස්තුවකට පුළුවන් කමක් නැහැ ඒ සාර්ථකතුලේ ධනම පිළිබඳව හොයන්න
ධර්මයේ පිළිබඳව ජීවිතේ සොයා ගන්න ඕන. හැබැයි ඒකේ නිවැරදි දහම වෙනවා. ජනප්‍රියව තියෙන අපේ බුදුදහමේ අපේ විමුතුන් අපේ කිසිම ප්‍රතිඵලයක් ගන්න ස්වභාවයක් අපි නැතිනේ. හාමුදුරුවෝ සැනසෙල්ලෙක් නැත්තම් දායකයා සැනසෙල්ලෙක් නැත්තම් ඇති වෙන්නේ මොකක්ද? දායකයා හාමුදුරුවන්ට දැනගෙන ඉන්නවා, හාමුදුරුවෝ දායකයාට දැනගෙන ඉන්නවා, ඔක්කොම යක්කු. ඒ නිසා යක්කු වෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ජීවිතේ අපි කරුණාව මෛත්‍රිය දයාව ඇති තේසක් බවට පත් කරගන්න. ඊළඟට තමන් අර සරුවට ගහක් නිසා ඒ ගහවල බොහෝ සමනල් කුරුල්ලෝ බබලු ඒ වගේම සේවද ලබන්න කැමති අය ළඟේ. ඒ නිසා අවවාදයට වඩා ආදර්ශය උතුම්. අවවාදය කියන්නේ කටින් කියන වචන ටිකක් විතරයි. සැරෙන් කියන වචන ටිකක් විතරයි අවවාදය කියන්නේ. ආදර්ශය කියන්නේ සිත තුළ මෙහෙයවා, වචනය තුළ මෙහෙයවා, ක්‍රියාව තුළ මෙහෙයවා පෙන්වන දේ. ඔබට ඔබේ දරුවන්ගේ සැලසුම් ලබන්න ඕන නම් ඔබේ මව්පියන්ට ඔබ ජීවත්ව සිටිනවා නම් මුදට සත්කාර කරන්න. ජීවත් වෙලා නැත්නම් ෆොටෝ එකක් හරි ඇදගෙන ගහගෙන ඒකට වන්දනා කරන්න, ගරු කරන්න, සත්කාර කරන්න. එතකොට මේ ආදර්ශය ඔළුවට වැදුනහම තමන්ගේ දරුවෝ කවදද හරි තමන්ගේ එළියට දාන්න එකක් නැහැ. හැබැයි නිවැරදි චිත්ත රූපයක් මවන්නේ නැති තාත්තලාට අම්මලාට වෙන්නේ මොකක්ද? ඒ පොඩි මහ විශ්වාසික දුක් විඳිනවා. හොඳට ඉගෙනුවා, හොඳ විශ්වවිද්‍යාලය යවුවා, හොඳ ධන සම්පත් දේවල් දුන්නා. හැබැයි මව්පියන්ට සලකනවායි කියන ආදර්ශය දුන්නේ නැහැ. ඒකෝට එන්නේ පුජ්‍යලේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා කොහොම හරි තමන් ආදර්ශය දෙන්න දෙන්නා. ඒ කියන්නේ චිත්ත රූපයක් ලැබෙන විදිහට දරුවන්ට තේන විදිහට නිවැරදි වැඩ කරන්න. ඊළඟ පරම්පරාව තමන් කරන දේ, තමන් කියන දේ, හිතන දේ හිතාගෙන තමයි වැඩ කරන්නේ. අපි ඕන තරම් දරුවෝ අහලා තියෙනවා තමයි තාත්තගෙන් පැහැදීමක් නැහැ. බලක් කියන්නේ වැඩන්නේ හාමුදුරුවෝ තාත්තගේ ජීවත් වුණා. ඒ මහරයන් එක මොකද ඒක කියලා. හැබැයි ඒක මොන දරුවෝ තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ ඕනම වැරද්දක් ටක්කරට විසි කරන්න පුළුවන් වැදුකමට සාලකලා මෙලොවට දිහි කරලා කමට සාලකලා ඕනම වැරද්දක් විසි කරන්න පුළුවන් අම්මා තාත්තා මව්පියන්ට සලකනවට කිසිම පැත්තකින් කිසිම දරුවෙක් විවාහ යුද දිවියටපත් වුණාම මාත්‍යයේ පැත්තෙන් හරි නෝනගේ පැත්තෙන් හරි ඒ තම තමන්ගේ මව්පියන්ට සලකනවට ගරු කරනවට එරෙහි වෙන්න එපා. ඒ එරෙහි වුණොත් ඒ ජීවිත කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම අනිත් පැත්තට කියන්න ඔබේ මොනවද සලකන්න. එයාමද සලකන්න. ගරු කරන්න කියලා කියනවා. උදව් කරන්න කියලා කියනවා. හේතුව අපිට මේ ලැබුණේ තාවකාලිකව. ඔබේ මව්පියෝ තමයි මෙලොවට දිවිකරේ. රත්තරන් මැණික් වලින් කියන්න බැරි තරම් ඇස්තේක් ඔබට තියෙන්නේ. රත්තරන් මිල මුදල් වලින් කියන්න බැරි තරම් ඔබේ අගපසගේ සියල්ලම ශරීරයක් පහසුකම් ඇතුව තියෙන්නේ. කවම දන්නවක් තමයි. ඇස්තේක් නැති මිනිස්සෙක් මේ ලෝකේ මුළු ලෝකෙම දෙන්නා කියලා කියන්නේ මම ඇස්තේක් දෙන්න කියලා කියන්නේ. එච්චර වටින දෙයක් තියාගෙන මිනිස්සු දුක් විඳිනවා. තියෙන දේ ගැන සතුටු වෙන්න දන්නේ නැහැ. හැමදාම හැම මිනිස්සෙකුටම උණතාවයක් තියෙනවා. ඒ කියන්නේ හැමදාම නැති දේ තමයි අගයන්නේ. කොළඹ රටේ මහා දනසිටුවරු ඈත ගම්මානයකට ගිහින් පොඩි ගයක් හදාගෙන විශ්වාසයෙන් ජීවත් වෙන සිටිනවා. ගමේ ඉන්න මිනිස්සු කොළඹ හතට ගිහින් ලොකු ගානවහන් තියාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඔබ තමයි ජීවිතේ. ඔබ ජීවිතයකට අහලා ඇති අවන්හලක ඉපදීම මේ යනවා නම් මේ සසරේ පින් කරලා ඇති එකම කෙනා මං කියලා. ඒවන කල්පනා කරලා මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කියලා. ඉහළ ඉන්න මිනිස්සු පහළ වෙන්න බලනවා, පහළ වෙන මිනිස්සු නගරයට යනවා. දුප්පත් මිනිස්සු ධනවත් වෙන්න බලනවා, ධනවත් වෙච්ච මිනිස්සු චාර ජීවිතය ගැන සිහිනවා. ඒ ලොකුම එක තැනකවත් සැලසෙන්නේ නැහැ. දුප්පත්කමේ සැලසෙල්ල නැහැ, ගමේ නගරේ නැහැ, ගහම නැත්තම්. දහම තියෙනවා නම් ජීවිතේ තුළ මනස ක්‍රමානුකූලව ගොඩනගා ගන්න, හදා ගන්න ධාමරයමු ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ තුළ පුරේ ඒකාන්ත වශයෙන්ම ගමේ හිටියත් නගරේ හිටියත්
ඒ ජීවිතේ වඩා සැනසෙලිදායක ප්‍රීතිමත් ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දහම් කුසලයේ ඇති වෙන්න කියපු වචන මාලයක් වගේ පැලඳ ගන්න ජීවිතේ අවශ්‍ය දැනගදී මතක් කරගන්න හරියට අපි ගැඹුරු මුදල් ඉතුරු කරන අවශ්‍ය වෙලාවකදී හදිස්සියේදී ගන්න ඒ වගේ ජීවිතයේ ඉදිරියේදී පැමිණෙන අභියෝග වලට මුහුණ දෙන්නයි අපි දහම ඉගෙන ගන්නේ. ඒ විදිහට දහම ජීවිතේ තැම්පත් කරගන්න ඒක තමයි මාහට කරන ශාල ගෞරවය කරන දහම් පරිත්‍යාගය දහම් පිළිකර පූජා කරන දහම ජීවිතයේ හිතන අරගෙන එක ටස්ටකින් හරි තමන් ගැලවුණොත් නිදුණොත් ඒක පිළිකේ මට බුදුහාමුදුරුවන්ට කරන මහා ගෞරවය. ඔබේ ජීවිතයේ එක දවසක් හරි ඔබ මේ දහම නිසා සතුටින් ජීවත් වෙනවා නම් ඒක තමයි මට බුදුහාමුදුරුවන්ට ධර්මයට කරන මහා ගෞරවය. එවන් වූ ගෞරවයක් සිදු කරන්න ඔබ අධිෂ්ඨාන කරගන්න ඔබේ ජීවිතේ වඩා ධර්මානුකූල කරගන්න දහමෙන් සැරසෙන්න හැම දිනකටම නිවීම ඇති කරගන්න නිවන් දකින්න කියන්නේ දැවෙන හිතෙන් නිදිලා නිවිච්ච ජීවිතයක් ගත කරනවා සැනසෙලිදායක ජීවිතයක් ගත කරනවා ක්‍රමානුකූලව අධ්‍යාත්මික සැනසෙල්ල වඩා වර්ධනය කරගන්න කෙනා නිවන් දකින්න කෙනෙක් නිවන් මඟ යන කෙනෙක් කියලා කියන්නේ ඒකයි. නිවන දැන් අපි ධර්ම ශාස්ත්‍රාව මෙතකින් අවසන්